අපි හයිඩ්‍රජන් වර්ණාවලිය අඳින්න හදන්නේ. දැන් මෙහෙම. ළමයි හයිඩ්‍රජන් වර්ණාවලියයි ශක්ති මට්ටම් ආකෘතියයි තමයි අපි ඉස්සෙල්ලා වැදගන්න. හරිද? එකින් එක අපි කරමු. මේ බලන්න මම ඉස්සෙල්ලා මෙහෙම කරන්නේ. ඕගොල්ලන් ඉස්සෙල්ලම අඳින්න මෙන්න මෙහෙම. හරිද? ඔයාලා අඳින්න ශක්ති මට්ටම් ඔන්න n සමානයි 1. ඊට පස්සේ n සමානයි 2. n සමානයි 3. n සමානයි 4. n සමානයි 5. n සමානයි 6. n සමානයි 7. ඔහොම ළමයි ශක්ති මට්ටම් 7ක් අඳින්න. උඩට යන්න යන්න පරතරයේ මේ පරතර අඩු වෙන විදිහට තමයි අඳින්න ඕනේ. ඔයාලා පොඩියට අඳින්න එපා. ඔයාලා ලස්සන ලොකුවට අඳින්න. මේ ශක්ති මට්ටම් 7ක්. උඩට යනකොට මොකද්ද වෙන්නේ? පරතර අඩු වෙනවා. එහෙම වෙන්නේ හේතුව අපි බලමු පස්සේ. දැන් කියන්න පුළුවන් අර ළමයි වර්ණාවලිය වල මතකද? රේඛා අතර පරතරය අඩු වුණා නේද? රේඛා අතර පරතරය අඩු වුණා නේද? අන්න ඒ නිසා පරතර අඩු වුණේ ශක්ති මට්ටම් ඈතට යන්න ලං වෙන විදියට තියෙන නිසා. ඒක මට ඔක්කොගල පෙන්නන්න පුළුවන්. එහෙම වෙන්නේ ඇයි කියලා අපි බලමු ඇත්තටම. ඒක තව ටිකක් හොඳට තේරුම් ගන්න පුළුවන් ඉස්සරහට. ඉස්සෙල්ලා ඕගොල්ලන් මාත් එක්කම වැඩේ කරමු. ශක්ති මට්ටම් 7ක් ඇඳලා ඉවර වෙලා මට හරි කියන්න. අද්‍රෝද්‍ය ලස්සන අඳින්න. මේ වැඩයි. ඈතට යන්න ශක්ති මට්ටම් වල ශක්තිය ළමයි වැඩි වෙනවා. ශක්ති මට්ටම් වල ශක්තිය වැඩි වෙනවා. හැබැයි වැඩි වෙන ප්‍රමාණය එන්න මොකද වෙන්නේ? අඩු වෙනවා. ඒ ශීඝ්‍රයෙන් එකිනෙක ලං වෙන විදියට තමයි පිළිදෙලා තියෙන්නේ. නෂ්ටිය මෙතන නම් නෂ්ටිය දැන් ඈතට යන්න ශක්ති මට්ටම් ශීඝ්‍රයෙන් එකිනෙක ලං වෙන විදියට තමයි පරමාණුක ශක්ති මට්ටම් පිළිදෙලා තියෙන්නේ. ඒක තේරුම. ශක්ති මට්ටම් වල ශක්තිය වැඩි වෙනවා. හැබැයි වැඩි වෙන ප්‍රමාණය මොකද වෙන්නේ? අඩු වීමක් සිදු. වැඩි වුණාට වැඩි වෙන ප්‍රමාණය අඩු වෙනවා. ශක්ති මට්ටම් වල ශක්තිය උනාට කොහොමවත් වැඩි වෙනවා. වැඩි වෙන ප්‍රමාණය තමයි අඩු වෙනවා. මේක උදාහරණයක් දෙන්න. හරිද? මේක ඇදලි කරද කියන්නේ? ඉක්මන් කරන්න මම කිව්වොත් කියලා මම මෙසේජ් දාන්න. හරි මෙන්න මේක ළමයි මේ කියන්නේ. දැන් අපි හිතමු මෙයාගේ ශක්තිය ජූල් 200යි කියලා අපි නිකන් හිතමු ළමයි. මෙයාගේ ශක්තිය ජූල් 200. මෙයාගේ ශක්තිය ජූල් 2000යි. මෙයාගේ ශක්තිය ජූල් 3000. දැක්කද? මෙතන වැඩි වීම කොච්චරද බලන්න 200 ඉඳන් 2000ක් ආව කියන්නේ කීයකින් වැඩි වෙලාද ළමයි? 1800. වෙනස බලන්න. මෙතන කීයද 1000කින් වැඩි වෙලා ශක්තිය. දැක්කේ වැඩි වෙන ප්‍රමාණය අඩු වෙලා කියලා පේනවද? ශක්ති මට්ටම් වල ශක්තිය වැඩි වෙනවා. මෙතන 3800. කීයකින් වැඩි වෙලාද? දැන් වැඩිලා තියෙන 800. දැක්කද? මෙතන 4500යි. දැන් වැඩිලා තියෙන කීයකින්ද බලන්න? 700. එහෙනම් ශක්තිය වැඩි වෙන ප්‍රමාණය එන්න මොකෝ වෙන්නේ? අඩු වුණාට ශක්ති මට්ටමක ශක්තිය ඈතට යන්න ළමයි වැඩි වෙනවා. හොඳ ඒක තේරුම් ගන්න ලස්සනට පරතර අඩු වෙනවා කියන එකේ තේරුම ශක්තිය වැඩි වෙන ප්‍රමාණය අඩු වෙනවයි කියන්නේ. ශක්තිය වැඩි වෙන ගාන එන්න අඩු වෙනවා.
හැබැයි ශක්ති මට්ටමක ශක්තිය එන්නේ මොකෝ වෙන්නේ? වැඩි වීමක් තමයි සිද්ධ වෙන්නේ. අපි ඒව ලියමු ඉස්සෙල්ලා තේරුම් ගන්න. හරිද? හැමදේම හරියට තේරුම් ගන්න කරනකොට වැඩේ ලේසි. දැන් මෙහෙමයි ළමයි වෙන්නේ. මම ඉස්සෙල්ලා විමෝචන වර්ණාවලිය පැහැදිලි කරන්නම්. විද්‍යුතය හෝ තාප ශක්තිය ලබා දුන්නට පස්සේ පරමාණු වල ඇති ඉලෙක්ට්‍රෝන උත්තේජනය වෙලා ඉහළ ශක්ති මට්ටම් කරා ගමන් කරනවා. හරිද ළමයි? ඒ ඉහළ ශක්ති මට්ටම් කරා එළඹුණු ඉලෙක්ට්‍රෝන n සමානයි 3 වන මට්ටමට පත් වීමේදී මුලින්ම පටන් ගන්න n සමානයි 3 වන මට්ටමට පත් වීමේදී අපිට ලැබෙනවා ළමයි වර්ණාවලිය රේඛා ශ්‍රේණිය ලැබෙනවා. දැන් ඔයාලා මොකක්ද ඉල කරන්න ඕනේ? දැන් මේ වර්ණාවලිය අදින්න හදන්නේ. ඔයාලා ඒක යටින් සමාන්තර රේඛා දෙකක් හදගන්න ඉස්සෙල්ලා. සමාන්තර රේඛා දෙකක් අඳින්න. ඒක පරතරයක් තියෙන. ඔබ පරතරයක් යන්න අවශ්‍ය නැහැ. මේ දැන් ශක්ති මට්ටම් තියෙන විදිහේ වර්ණාවලිය දැන් අඳින්න. දැන් ඉහළ ශක්ති මට්ටම් කරා යන ඉලෙක්ට්‍රෝන n සමානයි 3 වන ප්‍රධාන ශක්ති මට්ටමට පතිත වෙනකොට ළමයි n සමානයි 3 වන ප්‍රධාන ශක්ති මට්ටමට පතිත වෙනකොට එක රේඛා ශ්‍රේණියක් ලැබෙනවා. n සමානයි 2 වන ප්‍රධාන ශක්ති මට්ටමට පතිත වෙනකොට තවත් රේඛා ශ්‍රේණියක් ලැබෙනවා. n සමානයි 5 වන එකවන ශක්ති මට්ටමට පතිත වෙනකොට තවත් රේඛා ශ්‍රේණියක් ලැබෙනවා. ඒ හැරුණු විට තවත් ශ්‍රේණි දෙකක් තියෙනවා. මම ඉස්සෙල්ලා මුල්ම ප්‍රධාන රේඛා ශ්‍රේණි තුන කියලා දෙන්න. හරිද ළමයි? මේ වැඩේත් හරිද රේඛා දෙකක් 10කින්ද තියෙන්නේ? හරි. දැන් ඔන්න බලන්න. උඩට ගියපු ඉලෙක්ට්‍රෝනයක් n සමානයි 4 ඉඳලා n සමානයි 4 ඉඳලා n සමානයි 3 කියන ඔය ශක්ති මට්ටමට වැඩෙනකොට කොච්චර ශක්තියක් පිට කරනවද? කියන්නේ මෙතන ඉන්න ඉලෙක්ට්‍රෝන මෙතෙන්ට වැටෙනකොට ළමයි කොච්චර ශක්තියක් පිට කරනවද? 4 වෙනි ශක්ති මට්ටමේ ශක්තියයි 3 වන ශක්ති මට්ටමේ ශක්තිය අතර ශක්ති වෙනස නේද? මෙතනින් ඉලෙක්ට්‍රෝනයක් මෙතෙන්ට වැටෙනකොට පිට කරන ශක්තිය කොච්චරද ඇහුවොත් ළමයි E4 වෙන E3 නේද? ශක්ති වෙනස හරිද කියන්නේ? ඔන්න මම කියනවා ළමයි ඉලෙක්ට්‍රෝනයක් මෙතනින් මෙතෙන්ට වැටෙනකොට මෙන්න මෙච්චර ශක්තියක් පිට වෙනවා. පැහැදිලිද? අන්නේ පිටවන ශක්තිය ළමයි ඔයාලා රේඛාවක් විදියට අඳින්න. මේ හයිඩ්‍රජන් වර්ණාවලියේ ඔයාලා මේ පිට කරන ශක්තිය අඳින්නේ රේඛාවක් විදියට. මොකක්ද දන්නවද? ඒ රේඛාවට යම් සංකේතයක් තියෙනවා. ඒ රේඛාවට යම් සංකේතයක් එහෙම නැත්නම් තරංග ආයාමයක් තියෙනවා. හරිද? ඔයාලට මේ ශක්තිය හොයන්න පුළුවන් ඒ රේඛාවේ සංකේතය දන්නම් E සමානයි h nu කියන සමීකරණයෙන් ළමයි ඕගොල්ලන්ට මේ රේඛාවේ සංකේතය දන්නව නම් ශක්තිය හොයාගන්න පුළුවන්.
ඒ නිසා ඔයාලා දැන් මේ වර්ණාවලිය අඳින්න ඇත්තටම මම විහාරට යනකොට පෙන්නන්නම් මේ සංඛ්‍යාතයේ වැඩි වෙන දිශාව. සංඛ්‍යාතය මෙහාට යද්දි මම කියනවා වැඩි වෙයි කියලා. හොඳේ. සංඛ්‍යාතය වැඩි වෙයි. මේ පැත්තේ සංඛ්‍යාතය වැඩි වෙයි. එතකොට ළමයි සංඛ්‍යා මේ හැම රේඛාවකටම යම් සංඛ්‍යාතයක් තියෙනවා. ඒ සංඛ්‍යාතය ප්ලාග්නේතේ ගුණ කරාම ඒ ඉලෙක්ට්‍රෝනේ මෙතනින් මෙතෙන්ට වැටෙනකොට පිට කරන ශක්තිය ලබා ගන්න පුළුවන්. ඒ නිසා ශක්තිය සමානුපාතිකයි මේ ඩෙල්ටා E කියන එක සමානුපාතිකයි මොකකටද? සංඛ්‍යාතයට. හරි? ශක්තිය සමානුපාතිකයි රේඛාවේ මොකකටද ළමයි? සංඛ්‍යාතයට. දැන් එහෙනම් මම මෙහෙම කරනවා. මම ළමයි අඳිනවා මොන්න මුල්ම රේඛාවක්. මොන මම මුල්ම රේඛාවක් අඳිනවා මේ හරිය මොන්නේ නැහැ. මේ රේඛාව ලැබුණේ ඉලෙක්ට්‍රෝන n සමානයි 4 සිට n සමානයි 3 වන ප්‍රධාන ශක්ති මට්ටමට පතිත වෙනකොට. අද ළමයි මොන මම පළවෙනි රේඛාව ඇන්නේ. පටන් ගන්න ඔයාලා ඊතලයක් දාන්න n සමානයි 4 ඉඳන් n සමානයි 3ට. අපි පස්සේ මේ විස්තර ලියමු ඩෙල්ටා E කතන්දර පස්සේ ලියමු. අපි ඉස්සර මේ සටහන යදගමු හරියට. ගොඩාක් ළමයිට මේවා තේරෙන්නේ නැති දේවල්. අපි පන්ති ළමයිට එහෙම නම් වෙන්නේ නැහැ. තේරෙන්නේ හොඳේ. හරි බලන්න. n සමානයි 4 කට n සමාන 3ට ඉලෙක්ට්‍රෝන වැටෙනවා ඒක තේරුම. එතකොට මේ පිට කරන ශක්තියට අදාළව රේඛාවක් ඇඳුණා කියලා හිත. රේඛාවක් ඇඳුණා. හරිද? මට මැසේජ් දෙන්න ඕන හොඳේ ලස්සනට. මේක ආසාවෙන් කරන්න එකෙන්ම තේරුම් ගමු උඩ ඉන්න. මම මේ වලගේ උත්තරේ නිකන් ඉන්නේ නේද? හරි. ඔන්න 4න් 3ට ඉලෙක්ට්‍රෝනයක් වැටෙනකොට මෙන්න මේ වගේ ශක්තියක් පිට කරා. අන්නේ ශක්තියට අනුරූපව රේඛාවක් ඇඳෙනවා. මේ රේඛාවේ ශක්තිය ගත්තොත් මේ රේඛාවේ ශක්තිය සමානයි මොකටද ළමයි? 4 වෙනි ප්‍රධාන ශක්ති මට්ටමේ ශක්තියයි 3 වන ප්‍රධාන ශක්ති මට්ටමේ ශක්තියයි අතර ශක්ති වෙනසට මේ රේඛාවේ ශක්තිය සමානයි. පැහැදිලිද? ඔන්න ඊළඟට බලන්න. ඔන්න හරියට. දැන් ඊළඟට මම වට්ටනෝ ඉලෙක්ට්‍රෝනය 5 ඉඳලා 3ට 5න් 3ට වට්ටනෝ ළමයි මේ මොහොතේදී පිටවන ශක්තිය කලින් ශක්තියට වඩා අඩුද වැඩිද? කලින් ශක්තියට වඩා අඩුද වැඩිද? මොකද ඔයාලා කියන්නේ? දැන් මෙතනින් මෙතෙන්ට වැටෙනකොට පිට කරන ශක්තියයි මෙතනින් මෙතෙන්ට වැටෙනකොට පිට කරන ශක්තිය ගත්තොත් අන්නේ ශක්ති දෙක ගැන මම මේ අහන්නේ. එතකොට කලින්ට වඩා ලොකු ශක්තියක් පිට කරනෝ නේද ළමයි? මෙතෙන්දි පිට මේ ඉලෙක්ට්‍රෝන මෙතනින් මෙතෙන්ට වැටෙනකොට පිට කරන ශක්තියට වඩා ඉලෙක්ට්‍රෝනේ මෙතන ඉඳලා මෙතෙන්ට වැටෙනකොට පිට කරන ශක්තිය වැඩිනේ. උසෙන් බලන්නකො මේ උස්ස සමානුපාතයි කියලා හිතනකො ශක්තියට ළමයි හරියට තියෙන ශක්තියනේ. මේ උසට මේ උස වැඩිනේ. එහෙනම් දැන් පිට කරන ශක්තිය කලින්ට වඩා වැඩි. හරිද ළමයි? එහෙනම් ඔයාලා දැන් තව රේඛාවක් අඳින්න ඕනේ.
හැබැයි ඒ රේඛාව අඳිනකොට අඳින තැන ගැන චුට්ටක් හිතන්න ඕනේ. හිතන්න මෙතන මම හොයනවා මෙන්න පළවෙනි රේඛාව ලැබෙන්නේ මෙතනින් මෙතෙන්ට වැටෙනකොට නේද? දෙවෙනි රේඛාව දැන් අඳින්න හදන්නේ මෙතනින් මෙතෙන්ට වැටෙනකොට. ඔය රේඛා දෙක අතර පරතරය මම දැන් අඳින රේඛා දෙක අතර ළමයි ශක්ති පරතරය ගත්තා. මම අඳින රේඛා දෙක අතර ශක්ති පරතරය ගත්තොත් ඒක මොකට සමානද? මම දැන් තව රේඛාවක් විතර අඳින්න හදනවා. අන්නේ අඳින රේඛාවයි මේ කලින් අඳපු රේඛාවයි මේ දෙක අතර පරතරය. කියන මම මේ කියන්න හදන්නේ. ඔය ඉස්සෙල්ලා කියන්නේ පළවෙනි රේඛාව ලැබෙන්නේ ඉලෙක්ට්‍රෝන මෙතනින් මෙතෙන්ට වැටෙනවා. ඊළඟ රේඛාව ලැබෙන්නේ මෙතනින් මෙතෙන්ට වැටෙනවා. ඔය රේඛා දෙක ඔය ඉලෙක්ට්‍රෝන සංක්‍රමණ දෙක දී ශක්තියක් පිට වෙන්න ඕනේ. නේද? අන්න ඒ නිසා මට කියන්න. අන්නේ මේකෙදි පිට කරන ශක්තියයි මේකෙදි පිට කරන ශක්තියයි අතර ශක්ති වෙනස කොච්චරද? මේකෙදි පිට කරන ශක්තියයි මෙතෙන්දි පිට කරන ශක්තියයි අතර ශක්ති වෙනස කොච්චරද ළමයි? මෙතෙන්දි පිට කරන ශක්තිය මෙහෙම වැටෙනකොට පිට කරන ශක්තිය අතර ශක්ති වෙනස කියන්නේ මොකක්ද? පුළුවන් නේද? මෙතනින් මෙතෙන්ට වෙනකොට ශක්තියක් පිට. මෙතනින් මෙතෙන්ට වෙනකොට ශක්තියක් පිට. මං අහනවා අන්නේ ශක්ති දෙක අතර වෙනස කොච්චරද? සංගාල කියන්නේ කියන්න බෑ කියලා. කියන්න බෑ කියලා කිව්වා. පුළුවන් නම් කියන්න. සංගාල ඉක්මක. මං අහන්නේ මොකද කියලා තේරුණාද? මෙතනින් මෙතෙන්ට වෙනකොට මෙන්න මේ ශක්තිය පිට වෙන්න ඕනේ. මෙතනින් මෙතෙන්ට වෙනකොට මේ ශක්තිය පිට වෙන්න ඕනේ. අන්නේ ලොකු ශක්තියෙන් පොඩි ශක්තිය අඩු කරාම ලැබෙන්නේ මොකක්ද කියලා මං අහන්නේ. කියන්න. ඒක තේරුම් ගන්න ඕනේ. පළමු රේඛාවයි දෙවෙනි රේඛාවයි ලැබෙන හැටි මේ පෙන්නලා තියෙන්නේ. මම ඉස්සෙල්ලා මම රේඛා දින කලින් ඔයාලගෙන් අහනවා මෙතෙන්දි පිට කරන ශක්තියයි මෙතෙන්දි පිට කරන ශක්තියයි ඒ ශක්ති දෙක අතර වෙනස කොච්චරද කියලා. බැරි ළමයි බෑ කියලා මැසේජ් එක දාන්න. දෙකෙන් උත්තර එකක් අනිවාර්යෙන් හැමෝම උත්තරයක් දාන්න. උත්තර දෙන්න දාන්න නැති ළමයි අයින් කරලා දාන්න පන්ති. මතක තියාගන්න. මොකක් හරි විශේෂ හේතුවක් තියෙනවා මට කියන්න. WhatsApp එකට මැසේජ් එකක් දාන්න මට උත්තරේ වන්න දෙයක් නැහැ එහෙනම් මොකද කියන්නේ. හරි මොන අහගන්න. මොන අහගන්න. හොඳේ මම දැන් සමලමන්නේ ඔය බෑගුව මම මොකකට අම්මන්දර කියලා දෙන්න. ළමයි මේක මම එක කියලා නම් කරනවා මේක දෙක කියලා නම් කරනවා. ඔන්න එකට අදාළ ශක්ති වෙනස සමානයි. එකේ ශක්ති වෙනස. මේ පළමු රේඛාව ලැබෙන්නේ 4න් 3ට වැඩනකොට. එහෙනම් මේ ශක්ති වෙනස සමාන වෙන්නේ E4 ඍණ E3ට. ඒක වලට තේරෙනව නේද? 4 වෙනි ශක්ති මට්ටමේ ශක්තියෙන් 3 වෙනි ශක්ති මට්ටමේ ශක්තිය අඩු කරන්න අන්නේ ශක්ති වෙනස තමයි මෙතනින් මෙතෙන්ට ඉලෙක්ට්‍රෝනයක් වෙනකොට පිට කරන්නේ. ඒක තේරෙනව නේද? දැන් දෙවෙනි රේඛාව ලැබෙන්නේ කොහොමද? පස්වෙනි ශක්ති මට්ටමේ ශක්තියෙන් ඔයාලට අඩු කරන්න සිද්ධ වෙනවා 3 වෙනි ශක්ති මට්ටමේ ශක්තිය. පැහැදිලිද ළමයි? දැන් ඔයාලා දන්නවා මේ 1 මේ 2. එතකොට ඩෙල්ටා E එකට වඩා ඩෙල්ටා E දෙක ලොකුයි. නේද ළමයි? එහෙනම් මම ඔයාලගෙන් අහුවේ ඩෙල්ටා E2 ගෙන් ඩෙල්ටා E එක අඩු කරාම ලැබෙන්නේ මොකක්ද කියලා. ඔකට මම අහුවේ ළමයි. මෙන්න මේ ශක්ති වෙනසයි මේ ශක්ති වෙනසයි ගත්තම ඒ ශක්ති වෙනස්කම් දෙක අතර තියෙන වෙනස කොච්චරද කියලා. නිකන් සමීකරණයක් විතරක් කරලා බලන්න එතකොට මොකක්ද එන්නේ කියලා තමයි.
delta E2 ගෙන් delta E1 අඩු කරද්දී මේකෙන් මේක අඩුවද මේක ඍණ වෙන ධන වෙලා E3 E3 කැපිලා යනවා. මොකද වෙන්නේ එතකොට? E5 ඍණ E4 නේද එන්නේ? ළමයි පොඩ්ඩක් ඇස් ඇරලා බලන්නකො ළමයි ඔයගොල්ලන්. මෙන්න මේ උස සමානයි ශක්තියට පළමු රේඛාවේ ශක්තිය. මෙන්න මේ උස. බලන්න. දෙවන රේඛාවේ ශක්තිය කියලා කියන්නේ මේ රේඛාවේ මෙන්න මේ මම ඇඳපු එකේ උස. ඔය දෙක අතර වෙනස කියන්නේ මොකක්ද කියලා කියන්න බැරිද? මෙන්න එක වෙනසක් මෙන්න අනිත් එක. මෙන්න අනිත් එක මෙන්න පළවෙනි දෙවෙනි. ඔය දෙක අතර වෙනස කියන්නේ මොන ටිකද ළමයි? මෙන්න මේ ටිකනේ ළමයි. 4යි 5යි අතර වෙනස. පැහැදිලිද? දැන් තේරෙනවද කියලා? තේරෙන්න මම අනිවාර්යෙන්ම උත්තර දෙන්න. එහෙනම් මේ තියෙන්නේ ළමයි මම මේක නම් කරන්නම්. කැපිටල් A අකුර දාන්න. ඒ පරතරය මම නම් කරන්න E. තමයි A කියන්නේ මොන පරතරයද? ශක්ති පරතරය. ශක්ති පරතරය. ශක්ති පරතරය කියලා එක සමානුපාතිකයි සංඛ්‍යාතික. ශක්තිය සමානුපාතිකයි මොකටද? සංඛ්‍යාතික. එහෙනම් ළමයි මම මෙතන අඳිනවා දෙවෙනි රේඛාව සංඛ්‍යාතයේ ශක්තිය සමානුපාතික නිසා සමාන නිසා නෙමෙයි සමානුපාතික නිසා මම මෙහෙම වැඩ කරනවා. මෙතන පරතරය A ඔයාලා අඩි රූල අරගෙන හතරවෙනි ශක්ති මට්ටමය සහ පස්වෙනි ශක්ති මට්ටම අතර අඩි රූල හොත් තියලා මෙන්න මේ පරතරය මැන ගන්නකොට තමයි මෙන්න මේ පරතරය මම මේ පරතරය මැන ගන්නවා නේද බලන්න. මම මේ පරතරය ඔන්න දැන් ගත්ත මේ මගේ අතේ තියෙන දැන් මොන පරතරේ මෙන්න මේ පරතරය තමයි තියෙන්නේ. අන්න එහෙම පරතරය අරගෙන මම දැන් ඒ පරතරය මෙන්න මෙතනින් තියෙනවා. තියෙන ළමයි අන්න මෙන්න මෙතන මාක් කරනු අඳිනවා දෙවෙනි රේඛාව. එක්කද මෙහෙම. එහෙනම් මේ පරතරය මම දානු සමානයි කියලා මෙතන හිතන එකක් විතර ඇත්තම දෙන්නේ. සමානයි කියලා හිතනවා ඊට. ඒ කියන්නේ මේ රේඛා දෙක අතර ශක්ති වෙනස ගත්තොත් ඒක සමානයි මෙන්න මේකට. පරතර සමාන කරාම මෙතන පරතරේමයි මෙතන මම ඇදලා. හරි පටන් ගන්න නම් ඔයාලා දෙවෙනි රේඛාව අඳින්න. පරතරේ මාක් කරගන්න ඒ කියලා අඩි රූල තියාගන්න. ඔයාලා අඩි රූල තියලා අක්ෂර කරනවා. මේ කැපිටල් E පරතරය ගන්න. තේරුම් නැතිනම් කවුරුහරි ටක් ගාලා මට කියන්න. මොකද අපි හරියටම ඇඳලා අද තේරුම් ගන්නෝ. වෙන කොහෙවත් ළමයිට යන්න අවශ්‍ය නැහැ කියලා තියෙන්නේ. හරි ළමයි. හරි. හරි මෙන්න මේ පරතරේ මාක් කරාම E කියලා. මොන එක මෙතන දැන් ගන්න. හරිද කියන්නේ. ඉක්මන් කරලා මට උත්තර දෙන්න. ඒතර වැඩි ඉක්මන් වෙනවා. ඔයාලගේ ලොකු තියෙන්න කරන්න. ඉතින් වෙලා යන විතරයි නේද? හරි. දැන් ළමයි ඕගොල්ලන් අඳින්නේ තුන්වෙනි රේඛාව. තුන්වෙනි රේඛාව ලැබෙන්නේ 6න් 3ට වැටෙනකොට. ඒක තුන්වෙනි රේඛාව. දැන් ඔයාලා හොඳට බලන්න. දැන් ඔයාලා අඳින්න ඕනේ ළමයි තුන්වෙනි රේඛාව. අඳිද්දි ගන්නේ මොන පරතරයේද? දැන් අඩුවල තියලා අපි ගන්න ඕනේ පරතරයක්. කලින් ගත්තේ මේ පරතරය. කැපිටල් A. දැන් ඔයාලා මට කියන්න දෙවෙනි රේඛාවයි තුන්වෙනි රේඛාව අතර ශක්ති වෙනස කියන්නේ මොකක්ද?
දෙවෙනි රේඛාවේ ශක්තියයි තුන්වෙනි රේඛාවේ ශක්තියයි අතර ශක්ති වෙනස සමාන වෙන්නේ මොකද? දෙවෙනි රේඛාවයි තුන්වෙනි රේඛාවයි අතර ශක්ති වෙනස සමාන වෙන්නේ මොකටද? දෙවෙනි රේඛාවයි තුන්වෙනි රේඛාවයි අතර ශක්ති වෙනස සමාන වෙන්න ඕනේ ශක්ති මට්ටම් සැලකුවොත් හැම උත්තරෙම මට හැමෝගේ උත්තර බැරි නම් බෑ කියලා තාම කියන්නේ. හොඳේ 2යි 3යි රේඛා අතර ශක්ති වෙනස මොහොකට සමාන වෙන්න ඕන? ශක්ති වෙනස මොහොකට සමාන දෙවෙනි රේඛාවයි තුන්වෙනි රේඛාවයි අතර ශක්ති වෙනස රග්ගා උත්තර දාන්නකො ඉක්ම ගන්න. දැන් මම ඔය සැරේ උත්තර දාන්න නැතිනම් අයින් කරලා දාන්න. දන්නේ නැත්නම් දන්නේ නැහැ කියලා හරි කියන්න. එකයි කතන්දරේ. මම අහන්නේ දෙවෙනි රේඛාවයි තුන්වෙනි රේඛාවයි අතර ශක්ති පරතරය සමාන වෙන්නේ මොකකටද කියලා. E5 ඍණ E6 E5ට වඩා E6 වැඩි. දැන් කියනකොට E6 ඍණ E5 කියලා කියනවා. හරි. තේරෙනවද මොකට? එහෙනම් මේක මම මාක් කරන්න ළමයි මේ 6යි 5යි අතර වෙනස B ගන්න අදිරූල මෙතන B කියලා ඔයාලා මාක් කරගන්න. ගන්න අදිරූල පරතරේ B කියලා දාගන්න. අන්න B මෙන්න මේ මගේ අතේ උනන මම මේ පරතරේ ගන්නවා. මොකද අදිරූලට මේ පරතරේ අරගෙන මොන මගේ අතේ තියෙන අර B කියන පරතරේ මෙන්න මෙතනින් ගන්න තිබ්බා. ඒක කලින් ඒට වඩා අඩුයි. ඔන්න B පරතරේ මෙතන තියලා ඔන්න තුන්වෙනි රේඛාව මම ගන්න. හරිද? තුන්වෙනි රේඛාවත් හරි. දැන් අපි ඒක ඇන්දාරි වලඳිටක් ගාලා මේකේ හතරවෙනි රේඛාව ලැබෙන්නේ 7න් 3ට වැටෙනකොට තමයි හතරවෙනි රේඛාව ලැබෙන්නේ. හරිද ළමයි? එහෙනම් තුන්වෙනි රේඛාවයි හතරවෙනි රේඛාවයි අතර ශක්ති වෙනස කොච්චරක් වෙන්න ඕනද? 3යි 4යි අතර ශක්ති වෙනස. නිකන් බලනටක් ගාලා කියන්න පුළුවන්. තුන්වෙනි රේඛාවයි හතරවෙනි රේඛාව අතර ශක්ති වෙනස හොඳයි හොඳයි. බලන්න මේකේ උනාම ඔයාලා මේක හරියටම තේරුම් ගන්න. ඔයාලට කිසිම අවුලක් වෙන්නේ නැහැ. හොඳයි මම මේ විශ්වාස කරන්නේ මම මෙහෙම කරද්දී ඔයගලන්ට මේ වර්ණාලි මොකක්ද කියලා හිතන්න සරල දෙයක්. මෙන්න බලන්න. එහෙනම් පරතරේ මම මෙතන දාගන්නම් කොළමයි C කියලා. එහෙනම් මම අඩිරූල ඔයාලා ගන්න අඩිරූල තියන්න මෙන්න මේ පරතරය කොට බලා ගන්න කොච්චරද කියලා මම පරතරය ගත්තා. මගේ දැන් මේ තියෙන පරතරය ඔන්න පරතරය මම මෙතන තියන්නම් ලස්සනට. ඔන්න. ඒක බීටත් වඩා අඩු පරතරයක්. ඔන්න එන්න ඒක බීට වඩා අඩු පරතරයක්. දැක්කද ළමයි? රේඛා අතර පරතරය ඇත්තටම ශක්තිමත් මේ වර්ණාවලිය ළමයි රේඛා අතර පරතරය අඩු වෙලානේ ලැබුණේ. එකයි වල පේනවද හේතුව? ශක්ති මට්ටම ඈතට යන්න ලං වෙලා තියෙනවා කියලා හිතුවේ ඒකයි. එතකොටනේ ඊට වඩා B පොඩි වෙනවා B ට වඩා C පොඩි නේ. ඒක නිසා තමයි මේ රේඛා අතර පරතර අඩු වෙන්නේ. ශක්ති මට්ටම් ඈතට යන්න ලං වෙන්න තියෙන නිසා. හරි ළමයි. ඉහළ ශක්ති මට්ටම් කරා එළඹි ඉලෙක්ට්‍රෝන n සමානයි 3 වන ප්‍රධාන ශක්ති මට්ටමට පතිත වීමේදී පිට කරන ශක්ති වලට අනුරූප රේඛා ශ්‍රේණිය තමයි මේ තියෙන ළමයි. ඉහළ ශක්ති මට්ටම් කරා එළඹි ඉලෙක්ට්‍රෝන n සමානයි 3 වන ප්‍රධාන ශක්ති මට්ටමට පතිත වීමේදී පිට කරන ශක්ති වලට අනුරූප රේඛා ශ්‍රේණිය තමයි මේ තියෙන්නේ.
හරිද ළමයි? දැන් මෙහෙමයි. මේ මම ළමයි ඕනම ශක්ති මට්ටමකට පත් වෙන්න පුළුවන්. මේ ප්‍රධාන රේඛා ශ්‍රේණි තුන ලැබීමට අදාළව තමයි මම මේ මුලින් ඔයාලට කියලා දෙන්නේ. ඒ නිසා මම මුලින්ම කිව්වේ තුන්වන ප්‍රධාන ශක්ති මට්ටමට පත් උනායි කියලා. එතකොට ලැබෙන රේඛා ශ්‍රේණි නමක් දැන් මේ විද්‍යාඥයෝ හොයාගත්තා. ඒ ශ්‍රේණියට යාගෙන නම් දාගත්ත මොකක්ද? ඒකට කිව්ව ළමයි පාසන් ශ්‍රේණි. පාසන් ශ්‍රේණි. ඔන්න පාසන් ශ්‍රේණි. ළමයි 8 වෙනි ශක්ති මට්ටමේ ඉඳලා 3 වෙනි ශක්ති මට්ටමට වැටෙන්නේ නැද්ද ඉලෙක්ට්‍රෝන? වැටෙනවද? වැටෙනවා. 9න් 3ට වැටෙනවා, 10න් 3ට වැටෙනවා, 11න් 3ට වැටෙනවා, 12න් ඔහොම ගොඩක් වැටෙන උඩින් නම් 3ට වැටෙනවා. හැබැයි ළමයි මේ රේඛා අපිට පැහැදිලිව විභේදනය වෙලා පේන්නේ. මුල් රේඛා 4 විතරයි ළමයි අපි සාමාන්‍යයෙන් පැහැදිලිව අඳින්නේ. මෙතනින් පස්සේ අපි තව රේඛා ලැබෙන ඕන තරම්. නමුත් ඈතට යන්න ශක්ති මට්ටම් ටික ටික ලං වෙන ඕනේ ළමයි. මේ පරතර එන්න අඩු වෙනව චූටි වෙනවනේ. ඒ නිසා ළමයි මේ පරතරත් එන්න චූටි වුණාම එක ගොඩේ වගේ තමයි තියෙන්නේ. නිසා අපි සාමාන්‍යයෙන් රේඛා 4ක් ගැන තමයි ළමයි මූලික වශයෙන් කතා කරන රේඛා 4ක් ගැන. හොඳේ තව රේඛා ලැබෙනවා කියලා මම කියන්නේ. තව රේඛා ලැබෙනවා. ඔය එක ගොඩේ වගේ තමයි ලැබෙන්නේ. පැහැදිලිද? ඒ නිසා අපි සාමාන්‍ය වර්ණාවලිය කතා කරන්නේ මුල් රේඛා 4 ගැන තමයි ලොකුට කතා කරන්නේ. හැබැයි අමතක කරන්න එපා තව රේඛා මේකේ ලැබෙනවා. හැබැයි මේ රේඛා විභේදනය වෙලා පෙවීම ගොඩක් අඩුයි. මොකද ඈතට යන්න මේ ශක්ති මට්ටම් ගොඩාක් ලඟ වෙනවා. ඒ නිසා මේ පරතරට වඩා මේ පරතරය තවත් අඩුයි. ඊට වඩා මින්නගේ කියන්නේ එහෙම එතකොට වගේ තියෙනවා. හරිනේ? එහෙනම් ඒක තේරුම් ගන්න රේඛා 4ක් තමයි අපි සාමාන්‍යයෙන් ගන්නේ. එනවන පාසන් ශ්‍රේණිය ලැබෙන්නේ ඉහළ ශක්ති මට්ටම් කරා එන ඉලෙක්ට්‍රෝන n සමානයි තුන්වන ප්‍රධාන ශක්ති මට්ටමට පිටවීමේදී පිට කරන ශක්තියට අනුරූප රේඛා ශ්‍රේණිය තමයි පාසන් ශ්‍රේණිය කියලා කියන්නේ. එහෙනම් පාසන් ශ්‍රේණිය උන් අපි අඳින්න ඉවරයි. ළමයි තව චූටි දෙයක් කියන්න. මේ රේඛාවල ශක්තිය අදෝරක්ත කිරණ කලාපයේ ශක්තිය වලට සමානයි. ඒ කියන්නේ මේ රේඛා ශ්‍රේණියේ තියෙන්නේ ළමයි අදෝරක්ත කිරණ කලාපය තුල. ඒ නිසා එකක් මතක තියාගමු. පාසන් ශ්‍රේණිය මේ අපි කියන්නේ පාසන් ශ්‍රේණිය කියලා නම් කරගන්න. ඒක තියෙන්නේ IR නැත්නම් අදෝරක්ත කිරණ කලාපය තුල. අදෝරක්ත කිරණ කලාපය තුල තමයි පාසන් ශ්‍රේණිය ලැබෙන්නේ. ඒක හරි. එහෙනම් ඔන්න අපි පාසන් ශ්‍රේණිය ලැබෙන හැටි කතා කරමු. හරිද ළමයි? දැන් ඔන්න තව රේඛා ශ්‍රේණියක් ගැන මම කියලා දෙන්න හදන්නේ. තව රේඛා ශ්‍රේණියක් ගැන. හරි. ළමයි ඉහළ ශක්ති මට්ටම් කරා ගියපු ඉලෙක්ට්‍රෝන n සමානයි දෙවන ප්‍රධාන ශක්ති මට්ටමට පතිත වීමේදී පිට කරන ශක්ති වලට අනුරූප රේඛා ශ්‍රේණිය ගැන තමයි මම මේ කියලා දෙන්න හදන්නේ. මොකද්ද? අර විමෝච මේ විද්‍යුතය හෝ තාප ශක්තිය මගින් ඉලෙක්ට්‍රෝන උත්තේජනය කරාම ඉලෙක්ට්‍රෝන ඉහළ ශක්ති මට්ටම් කරා ගමන් කරනවනේ. ඒ ගියපු ඉලෙක්ට්‍රෝන n සමානයි දෙවන ප්‍රධාන ශක්ති මට්ටමට පතිත වීමේදී පිට කරන ශක්තියට අනුරූප රේඛා ශ්‍රේණිය තමයි දැන් මම මේ අඳින්න හදන්නේ. පටන් ගමු. ඔන්න මම අඳින ළමයි 3න් 2ට. පැටර්න් මුල්ම ආකාරය 3න් 2. ඒක මම ළමයි පොඩි විශේෂත්වයක් වෙන්නන්නේ. 3න් 2ට වැටෙනකොට ළමයි හරිද? අපේ ඇහැට පේන කලාපේ තමයි ඒ ශ්‍රේණිය තියෙන්නේ. මම දැන් මේ කියන ශ්‍රේණිය අපේ ඇහැට පේන කලාප. අපි කලින් කතා කරපු ඇත්තටම මේ රේඛා ශ්‍රේණිය අපි කලින් කතා කරා. ළමයි මෙන්න බලන්න
මම මෙතන රේඛාවක් කොහොම අඳින්නේ? රතු පාට රේඛාවක් පේනෝ ළමයි. අඳුරු පසුබිමක රතු පාට රේඛාවක් මට පේනවා. එහෙනම් මම ඔයාලගෙන් හොඳ ප්‍රශ්නයක් අහනවා. මේ රතු පාට කියන රේඛාවේ ශක්තිය සමාන වෙන්නේ ශක්ති මට්ටම් ආකෘතිය අනුව මට කියන්න. රතු පාටේ ශක්තිය සමානයි කීයද? රතු පාට කියන පාටේ ශක්තිය කීයද? රතු රේඛාවේ ශක්තිය කීයද? පුළුවන්ද කියන්න ඕගොල්ලෝ? රතු රේඛාව ලැබුණේ කොහොමද හිතුණාද? එළමයි රතු පාට රේඛාවේ ශක්තිය සමානයි කීයටද? දන්නේ නැහැ දන්නේ නැහැ කියලා හරි කියතම තව ටිකක් සරල වෙනවා. හොඳයි ඔයාලට ඒක වාසියක් වෙයි. මනින්නේ රතු පාට ශක්තිය කීයද? රතු පාට ශක්තිය හැමෝම උත්තර දෙන්න හැමෝම. බය වෙන්න ඕනේ. ළමයි ඔන්න බලන්න. ඉලෙක්ට්‍රෝනේ මෙතන ඉඳලා මෙතෙන්ට වැටෙනකොට ඉලෙක්ට්‍රෝනේ මෙතන ඉඳලා මෙතෙන්ට වැටෙනකොට පිට කරන ශක්තිය කොච්චරද? E3 ඍණ E2 නේද? E3 ඍණ E2 නේද ළමයි මෙතනින් මෙතෙන්ට ඉලෙක්ට්‍රෝනේ වැටෙද්දි පිට වෙන ශක්තිය. ඉතින් ඒ ශක්තිය නිසා රතු පාට රේඛාවක් ලැබෙන්නේ. මේ රේඛාව ලැබුණේ 3න් 2ට වැටෙන නිසා. එහෙනම් මේ රේඛාවේ ශක්තිය කියලා කියන්නේ E3 ඍණ E2. ඉතින් E3 ඍණ E2 කියන ශක්තිය තමයි මේ රේඛාවේ ශක්තිය වෙන්නේ. ඉතින් මේ රේඛාව රතු පාට. එහෙනම් පිට කරපු රතු පාටේ ශක්තිය තමයි E3 ඍණ E2. එහෙනම් රතු පාටේ ශක්තිය කීයද? E3 ඍණ E2. දැන් තව දෙයක් කියන්න. උඩට ගියපු ඉලෙක්ට්‍රෝන n සමානයි 3 වන ප්‍රධාන ශක්ති මට්ටමට පතිත වෙනකොට මොන ශ්‍රේණියද? පාසල් ශ්‍රේණිය. උඩට ගියපු ඉලෙක්ට්‍රෝන n සමානයි 2 වන ප්‍රධාන ශක්ති මට්ටමට පතිත වෙනකොට ලැබෙන ඒ රේඛා ශ්‍රේණිය අපි හඳුන්වන ළමයි අසර නමකින්. ඒ ශ්‍රේණිය අපි හඳුන්වනවා බාමර් ශ්‍රේණිය. බාබර් නෙමෙයි. හොඳටමයි බාමර් ශ්‍රේණිය. දැන් බාබර් නේ අපිට සාමාන්‍ය ඇහැට පේන කලාපේනේ බාබර් නේ. දෘශ්‍ය පරාසය. අපේ ඇහැට පේන කලාප ශ්‍රේණිය. බාමර් ශ්‍රේණිය. බාබර්ගේ සමහරවයි ඔක මතක තියාගන්න නේ. දෙකටනේ වැටෙන්නේ. ඊළඟ මතක බාබර්ගේ අන්න එහෙම මතක තියාගන්න. බාබර් ශ්‍රේණිය ලැබෙන්නේ කොහට වැටෙද්දිද? දෙකට වැටෙනවා. මතක තියාගන්න. හරිනේ? බාබර් ශ්‍රේණිය ලැබෙන්නේ කොහට වැටෙද්දිද? දෙක. බාබර් කියලා ලියන්න එපා විභාගෙ. බාමර්. හරි. දැන් එහෙනම් ඔන්න මම මේ ශ්‍රේණිය ඇඳලා ඉවරයි. පාසල් ඇඳලා ඉවරයි. දැන් බාමර් අඳින්න පටන් ගන්න. ළමයි මේ ශ්‍රේණි දෙක අතර පරතරය මෙන්න මේ ශ්‍රේණි දෙක අතර පරතරය මොන වගේ පරතරයක් ගනීවිද? ශක්ති මට්ටම් ආකෘතියේ ශ්‍රේණි දෙක අතර පරතරය ඔක්කොම ඇඳිනේ. තව එක හතර ඇඳිනේ. මම අඳින කලින් අහනවා පාසල් ශ්‍රේණියයි මේ බාමර් ශ්‍රේණියයි අතර වෙනස. හරිද කියලා. ශ්‍රේණි දෙක අතර වෙනස කොච්චර පරතරයකට සමානද? මෙන්න මේ පරතරය සමාන නෙවෙයි. මම අර සමානුපාතික කියන්නේ දාල වශයෙන් කියමු. සමාන වෙන්නේ මොකද කියලා අපිට කියන්නේ. අග්ගා කොහොමද කියන්නේ? පාසල් ශ්‍රේණියයි බාමර් ශ්‍රේණියයි අතර වෙනස මං අහන්නේ. හොඳද? පාසල් ශ්‍රේණියයි බාමර් ශ්‍රේණිය අතර මේ පරතරය සමාන වෙන්නේ ශක්ති මට්ටම් ආකෘතියේ මොන ශක්ති මට්ටම් දෙක අතර ශක්ති වෙනසකටද? බෑ නේ? බෑනේ?
මම කියන්නේ. ඔන්න මගේ අත මේ අත යන හැටි බලන්න. මොකද බලාගන්න. ඔන්න බලන්න. එකලා මේක දුන්න හරිය උත්තරේ හොඳයි. සෙව්මිනි උත්තරේ දුන්න හරි. ඔනා ගන්න. මගේ අත යන හැටි බලන්න. මේ දක්වා මේ දක්වා මොකද? මේ දක්වා මොකද්ද කියන්නේ? මේ දක්වා පාසල් ශ්‍රේණි. මේ දක්වා පාසල්. මේ දක්වා මෙහෙම උඩ ඉඳන් ඔන්න ඔය දක්වා මොකක්ද? ඔය දක්වා මොකක්ද? බාම ශ්‍රේණි. ඉන් සමාන දෙක දක්වා බාම ශ්‍රේණි. ඉන් සමාන තුන දක්වා පාසල් ශ්‍රේණි. ඉන් සමානයි දෙක දක්වා බාම ශ්‍රේණි. දැන් මගේ මේ අත යන හැටි වල පේන්නේ නැතල වෙනසක්. මෙතෙන්ට යනෝ බාම රදිනවා. මෙතනින් මෙතෙන්ට විතරයි පාසල් රදිද්දියන්නේ. මේ පාසල් ටික. මේ බාම. දැන් ඔය දෙක අතර වෙනස කියන්නේ මගේ අත යන්නේ නැති ටික. බලන්න මෙන්න අතත් ඔන්න මේ ටික. ඒ පාසල්. මෙන්න බාම නම් ඔය ටික. ඔය බලන්න දැක්කද දැන් වෙනස පොඩ්ඩක් බලන්න. මගේ අත යන්නේ නැති ටික. ඔය දෙක අතර වෙනස පේන්නේ නැද්ද? පේන්නේ නැද්ද? Thank you. පාසල් ශ්‍රේණියයි බාම ශ්‍රේණිය වෙනස කියන්නේ මොකක්ද? ඒ තේරුණේ මෙන්න පාසල් මෙන්න බාම. ඔය දෙක අතර වෙනස කියලා කියන්නේ මොකක්ද අකල් කියන්නේ? E7 ඉඳලා E3ට එනකම් E4 රිට E3 එහෙමද? ළමයි ඇත්තටම මේ අහගන්න මේ බලන්න පාසල් මෙන්න පාසල් ඒක උඩින් නම් මේ දක්වා වල තින්ත ගානොත් මෙලිතලම ඔන්න තින්ත ගාන මෙතන ඉඳන් මෙතෙන්ට තින්ත එකක් ගාවට ඉස්සන්න මෙහෙම තින්ත එක හරිද දැන් මොකෝ කරන්නේ තින්ත ටික මෙතන ඉඳන් මෙතෙන්ට ගන්න ඔන්න තින්ත ටික දැන් තින්ත ගෑවිච්ච නැති කියලා කොට බං මෙතනින් මෙතෙන්ට තින්ත ටික ගෑවෙනවා ඒක තීරුව කොහොම ගෑ තව තීරුව කොහොමද දැන් කියනකො වෙනස තින්ත ලොගා කොටස කොහොමලමයි ඒ නැද්ද තින්ත ගාලා පේනද නේ කිංසලා කරන් මෙහෙම ඇන්ද කිහිතා මේ ටික කොහොම ඇන්දයි දැන් තේරෙනවා හරි එහෙනම් පාසල් ශ්‍රේණියයි බාම ශ්‍රේණිය වෙනස කියන්නේ 3යි 2යි අතර වෙනස තේරුණා නේද හරි ඒ නිසා ළමයි හරිනම් මම මේක අදිනකොට මෙන්න මේ පරතරය අඩිලු වලට අරගෙන මෙන්න මේ පරතරය අඩිලු වලට අරගෙන ළමයි මෙන්න මෙහෙම තියන්න ඕනේ එච්චර අවුල ගන්න එපා මම නිකන් තලවස් එක අපි ගන්නමු මෙන්න මේ පරතරය තමයි ඇත්තට මෙතන තියෙන්නේ හරි ඒක ඊට පස්සේ කියමු එකක් හරිද දැන් අපි පටන් ගමු දැන් අවුලක් නෑ අපි මම මේ පරතරය දැන් තලවස්සේ මේකට සමානයි තලවස්සේ දැන් කතාව නෙමෙයි මේකට සමානයි කිසිදුවට කමක් නැහැ දැන් ඔන්න බාමරුගේ පළමු රේඛාව හරි ඒක රතු පාට තමයි ඊළඟ රේඛාව ලැබෙනකොට බලන්න ඊළඟ රේඛාව 4න් 2ට වැටෙනවා ඒක නිල් පොළ පාටට පේන්නේ 4න් 2ට වැටෙන්නේ නිල් පොට් පොට්ටකුත් මම පෙන්නන්නම් නිල් පොට් මේ නිල් පාට පැත්තකට පුටා පෙන්නනවා අවලම් පාට නිල් පොට් ළමයි එහෙනම් මම දැන් අඳින්න හදන්නේ නිල් පොළ රේඛාව නිල් පොළ රේඛාව අඳිනකොට මම මොන වගේ පරතරයක් අදිනුලට ගන්න ඕනේ දැන් එහෙමයි හදින්නේ මම දැන් නිල් පොළ රේඛාව අඳින්න ඕනේ රතු රේඛාවයි නිල් පොළ රේඛාවයි අතර පරතරයට මම මොන පරතරයද ගන්න ඕනේ මොන පරතරයද ගන්න ඕනේ ඔව් අපි තාම මාක් කරලා නැහැ නේද මේ පරතරේ මම අකුරක් දැම්මේ නැහැ නේ මේ පරතරේ මම ඉන්න මෙන්න පරතරයට දානවා B මොකද පරතරේ D දා D දෙක එතකොට මෙන්න
බාමගේ පළමු රේඛාව මෙන්න දෙවෙනි රේඛාව ওই දෙක අතර වෙනස කියන්නේ මේ වෙනස ඔන්න වෙනස D අඩිරූල්ට ගන්න D පරතරය ඒක අර කලින් ඇදපු හැම පරතරයකටම වඩා ABC කියන හැම පරතරයකටම වඩා D පරතරේ ලොකුයි කියලා වල පේනවද? එහෙනම් ළමයි මෙයාගේ Aට වඩා මෙයාගේ මේ නිල් කොළ රේඛාවේ පරතරේ D ඔන්න D ගත්ත අඩිරූලට ඔන්න මගේ දැන් මේ පරතරේ මොන පරතරේ D තිබ්බ මෙතනින් ඔන්න D ඇන්ද රේඛාව නිල් කොළ රේඛාව එයාගේ පරතරය Aට වඩා වැඩි කියලා ළමයිට තේරෙන්න ඕනේ. මෙන්න D. ළමයිට වැඩි තේරෙනවා මෙන්න කරගෙන යනකොට ලස්සන. මේ නිල් කොළ රේඛාව නෝත් තියා ගන්න. නිල් පාටකුත් දාගෙන ඒකයි නිල් කොළ නිල් කොළ. හරි? දැන් තුන්වෙනි රේඛාව ගැන මම මේ කියන්න හදන්නේ. පළවෙනි රේඛාව රතු පාටයි. රතු පාටයි දෙවෙනි රේඛාව නිල් කොළ. තුන්වෙනි රේඛාව නිල් පාට. ඒක ලැබෙන්නේ එතකොට පහෙන් දෙකට වැටෙනකොට. මම පොඩි දෙයක් කරන්න අහනවා. නිල් කොළ. මෙන්න මේ නිල් කොළ පාටේ ශක්තිය මේ පාටේ ශක්තිය සමානයි කොහොමද? මෙන්න මේ පාටේ ශක්තිය සමානයි මොකද? පුළුවන් නම් කියන්න. මෙන්න මේ පාටේ ශක්තිය ශක්ති මට්ටම් ආකෘතිය දිහා බලලා මට කියන්නේ කොච්චර ශක්ති මට්ටම් දෙකක් අතර ශක්ති වෙනසකට සමානද? මේ නිල් කොළ මේ රේඛාවේ ශක්තිය ළමයි බැරි නම් මට බෑ කියලා කියන ඉතින් මට ළමයි තව ලේසි වලට තව ටිකක් සරලව කියලා දෙන්න පුළුවන්. හොඳේ කියන්න බලන්න. මේ කොළ පාට රේඛාවේ ශක්තිය කොළ පාටේ ශක්තිය කොච්චරද? ළමයි මේ බලන්නකෝ කොහොමද උත්තර දෙන්නේ නැති ළමයි ඉන්නෝනේ කීප දෙනෙක්. ඇයි උත්තර දෙන්නේ නැතු ඉන්නේ ඔයගොල්ලන්? කොහොමද උත්තර දෙන්නේ නැති මොකෝ? ළමයි මම සමහරව වැරදි උත්තර දෙනවා මම කියන්නේ. ළමයි ඔයාලා මට කියන්න නිල් කොළ රේඛාව ලැබෙන්නේ කොහොමද කියන්නේ? නිල් කොළ රේඛාව ලැබෙන්නේ n සමානයි 4 ඉඳලා n සමානයි 2ට පස්ද වෙනකොට n සමානයි 4 වෙනි ප්‍රධාන ශක්ති මට්ටමේ ඉඳලා n සමානයි දෙවන ප්‍රධාන ශක්ති මට්ටමට පතිත වෙනකොට පතිත වෙදි පිට වෙනකොට ශක්තියක් කොච්චරද ඒ ශක්තිය? E4 වෙන E2ට තමයි. E4 වෙන E2 අන්න පිට වෙන ශක්තිය. අන්නේ ශක්තිය තමයි ළමයි කොළ පාට රේඛාවේ ශක්තිය කියන්නේ. මොකද මේ හැම රේඛාවකින්ම පෙන්눔 කරන්නේ ශක්ති මට්ටම් දෙකක් අතර ශක්ති වෙනස. එතකොට මේ 3න් 2ට වැටෙනකොට රතු පාට රේඛාවක් ලැබුණා කියන එකේ තේරුම තුන්වෙනි ප්‍රධාන ශක්ති මට්ටමේ ශක්තියයි දෙවෙනි ප්‍රධාන ශක්ති මට්ටමේ ශක්තිය අතර ශක්ති වෙනස සමානයි රතු පාට කියන ශක්තිය. දෙවෙනි රේඛාව නිල් කොළ ලැබුණා කියන එකේ තේරුම හතරවෙනි ශක්ති මට්ටමේ ශක්තියයි දෙවෙනි ශක්ති මට්ටමේ ශක්තිය අතර ඒ ශක්ති වෙනස සමානයි නිල් කොළ පාටේ ශක්තිය. හරිද ළමයි? ඊළඟට මට කියන්න එහෙනම් දැන් එහෙනම් කියන්න. නිල් පාට රේඛාව ලැබෙන්නේ කීයෙන් කීයට වැටෙනකොට? නිල් පාට රේඛාව ලැබෙන්නේ කීයෙන් කීයට වැටෙනකොට? නිල් පාට රේඛාව ලැබෙන්නේ කීයෙන් කීයට වැටෙනකොටද? උත්තර දෙන තරමට පන්ති වල ටයිම් එක නේ 12 පහ වෙන්නේ නැහැ ඒක. 12 පහ වෙයි. ඔව්. මෙන්න නිල් පාට රේඛාව ලැබෙන්නේ ළමයි 5න් 2ට වැටෙනකොට. 5න් 2ට වැටෙනකොට. දැන් මම
තුන්වෙනි රේඛාව විදියට නිල් පාට රේඛාවක් විතර අදින්න හදන්නේ. පරතරය මොන පරතරයේද මට ගන්න වෙන්නේ? දෙවෙනි රේඛාවයි තුන්වෙනි රේඛාවයි මම අදිනකොට 2යි 3යි අතර ශක්ති වෙනස මොන පරතරයකට සමානද ළමයි? 2යි 3යි. 2යි 3යි අතර ශක්ති වෙනස බලන්න. ඒක මම කලින් අකුරක් දාලා නම් ඔයාලට ඒ අකුර කෙලින්ම කියන්න පුළුවන්. හොඳේ ළමයි? මම ඒකට මොකද අකුරක් දාලා නම් මම කියන්නේ මේ විතර ළමයි ඔන්න පටලව ගන්න එපා. මෙන්න මේක තමයි පටලව ගන්න. මේ එකම රේඛා පොළ රේඛාවක් හිතන්නකෝ. ඔන්න හොඳේ දෙවෙනි රේඛාව. දැන්වත් කියන්න. මම දැන් තුන්වෙනි රේඛාව අඳින්න හදනවා. අඳිනකොට මොන පරතරයද ගන්නේ? ඒ පරතරය හැමෝම උත්තර දෙන්න ඕනේ. හරිද? හැමෝම උත්තර දෙන්නමයි ඒක තමයි වැඩි ලස්සනට යනවා. කිව්වනේ. ඒ නේද? මේ බලන්න ළමයි මෙන්න බලන්න. මෙන්න දෙවෙනි රේඛාව. එහෙනම් මෙන්න මේ උස්සේ ඉන්න. මෙන්න උස්ස. මෙන්න තුන්වෙනි රේඛාවේ උස්ස. ඔය දෙක අතර වෙනස කියන්නේ ඒ. එහෙනම් ඒ පරතරේ මම කලින් වැඳ පිළිස අත්‍රි මම අඩි රූල තියන්න ඕනේ නෑ. මම මෙතනින් පිළිම ගන්නවා අඩි රූලට. ඒ පරතරේ ඔන්න ඒ පරතරේ ගත්තා. ඔන්න තිබ්බා. ඔන්න දැන් මම නිල් පාට රේඛාව අඳින්න හදනවා. ඔන්න එන්න. එහෙනම් මේ පරතරේමයි මෙතන තියෙන්නේ. පරතරේ දාගන්න ඒ කියන පරතරේ හරිනේ. තව අපි හතර රේඛාවක් අඳිමු. ඒක දම් පාටයි. දම් පාට රේඛාව ලැබෙන්නේ කොතනින් කොතෙන්ද වැටෙනකොටද? ස්පොල් වෙඩින් කරන්නේ නැහැ. මේ පාඩේ ශක්තිය කොච්චරද? මේ පාඩේ ශක්තිය කොච්චරද? මේ පාඩේ ශක්තිය කොච්චරද? කියන්න. ඒ කියන්නේ නිල් පාඩේ ශක්තිය. නිල් පාට ශක්තිය කොච්චරද? උත්තර දාන්න නැති ළමයි ඉන්නෝ. කාට හරි තේරුම් නැති වුණොත් දැන් මම හිතලා උත්තර දෙන්න නැතුව ඉන්නේ තේරෙන්නේ නැති ළමයි කියලා. එතකොට ඒ නිසා මම ඒකයි ළමයි ඔයාලගෙන් මේ අහන්නේ. ඔයාලට මොකක් හරි දෙයක් තේරුම් නැති වුණා නම් ටක් ගාලා කියන්න. දැන් මම දැකලා නෑ දැක්කේ නෑ මේ ළමයි උත්තර දීලා තියෙනවා. හොඳේ. මේ අලුත් දැන් ඉඳන්. රිසිඳ උත්තරයක් දුන්නද? සමිත් උත්තර දෙනවද? ආදිත්‍ය උත්තර දුන්නද? හරි දැන් මම මේ කිව්වම අනිවාර්ය උත්තර දෙන්න. දැක්කේ නෑ උත්තර. මම අහන්නේ නිල් පාට කියන නිල් පාටකේ ශක්තිය කොච්චරද? නිල් පාටකේ ශක්තිය කියලා මේ නිල් පාට රේඛාව ලැබෙන්නේ 5න් 2ට වැටෙනකොට. 5න් 2ට වැටෙනකොට. එහෙනම් මතක තියාගන්න 5න් 2ට වැටෙනකොට පිටකන ශක්තිය කියන්නේ ඊ පහරිනේ දෙකකින්. මේ ශක්ති මට්ටම් දෙක අතර ශක්ති වෙනස තමයි පිට වෙන්නේ. ඒ පිට කරන ශක්තිය නිසා නිල් පාටක් පේනවා. නිල් පාට ශක්තිය ඊ පහරින ඊ දෙක. හරි. දැන් දම් පාට රේඛාව මම අඳින්න හදන්නේ. අවසාන රේඛාව දම් පාට. ඒක ලැබෙන්නේ 6න් 2ට වැටෙනකොට තමයි
බාම ශ්‍රේණියේ හතරවෙනි රේඛාව ලැබෙන එක දම් පාටයි. මොකක්ද පරතරය? මම දැන් වර්ණාවලිය අඳිනකොට මොන පරතරයද ගන්න ඕනේ? B පරතරය. නිල් පාට තමයි තුන්වෙනි රේඛාවයි හතරවෙනි රේඛාව අතර වෙනස කියන්නේ මෙන්න තුන්වෙනි රේඛාවේ ශක්තිය මෙන්න හතරවෙනි රේඛාවේ ශක්තිය මම මේ රිගිල අරගෙන බලන්න මෙන්න තුන්වෙනි රේඛාවේ ශක්තිය මෙන්න හතරවෙනි රේඛාවේ ශක්තිය ඔය දෙක අතර ශක්තිය වෙනස කියන්නේ B. එහෙනම් B තමයි ළමයි මම පෙන්නන්න ඕනේ. මම B පරතරේ මෙතනින් ගන්නම්. මෙන්න පරතරේ B ඔන්න තිබ්බා දැන්. ඔන්න B පරතරේ මාර්ක් කරනවා. හරි නේද? ඔය ඇන්දි මොන ශ්‍රේණියද? මේ ඇන්දි අපි බාම ශ්‍රේණිය මේක තියෙන්නේ ළමයි අපේ දෘශ්‍ය කලාපය තුල. බාම ශ්‍රේණිය දෘශ්‍ය කලාපය තුල තමයි තියෙන්නේ. හරි. ඒක තමයි වර්ණවත් ත්‍රිපින අනිත්‍ය වර්ණවත් වෙන්නේ නැහැ. ඔන්න ළමයි තව ශ්‍රේණියක් ගැන මම කතා කරන්න හදනවා. ළමයි දැන් වැටෙන්න පුළුවන් ආකාරය. 3ට වැටෙව්වා පාසල් ලැබුණා. 2ට වැටෙව්වා පාමර ලැබුණා. දැන් වටන්නේ කොහාද? දැන් වටන්නේ කොහාද? දැන් වටන්නේ මම එකට මුලින්ම වටනව ළමයි දෙකෙන් එකට වටන. ඔන්න හදන්න. එතකොට ලැබෙන රේඛා ශ්‍රේණියට අපි කියනවා ළමයි ලයිමාන් ශ්‍රේණිය කියලා. ලයිමාන් ශ්‍රේණිය. ලයිමාන් ලැබෙන ඉහළ ශක්ති මට්ටම් කරා ගියපු ඉලෙක්ට්‍රෝන n සමානයි පළවන ප්‍රධාන ශක්ති මට්ටමට පතිත වෙනකොට ඒ පිට කරන ශක්තියට අනුරූප වර්ණාවලිය තමයි ලයිමාන් ශ්‍රේණිය කියලා කියන්නේ. ඒ පිටට ශක්තියට අනුරූප රේඛා ශ්‍රේණිය තමයි ලයිමාන් ශ්‍රේණිය කියලා කියන්නේ. ළමයි දැන් මට කියන්න දෙකෙන් එකට වටන. ඊට කලින් චූටි දෙයක් අහන්න. බාම ශ්‍රේණියයි ලයිමාන් ශ්‍රේණිය අතර වෙනස කියන්නේ මොකක්ද? බාම ශ්‍රේණියයි ලයිමාන් ශ්‍රේණියයි අතර වෙනස කියන්නේ මොන ටිකද? තල වශයෙන් කියන්නේ. මෙන්න බාමර් නේද විභාගයේ අතේ යන්නේ. මෙන්න තින්ත ගාන. මෙන්න තින්ත ගෑව මේ ටිකට. නේ? ඊළඟට මෙන්න තින්ත ගෑව මෙතෙන්ට. දැන් ඔය තින්ත නොගෑවිච්ච කොටස කො මේ ටික. එහෙනම් 1යි 2යි අතර වෙනස තමයි ළමයි බාමරුයි ලයිමානු අතර වෙනස කියලා කියන්නේ. හරි. මම මේ වෙනස ගන්න ඒ වෙනස මේ වෙනසට වඩා මේක අපිට කියලා දෙන්න. මේ වෙනසට වඩා මම දැන් මේ ලකුණු මේ ඊළඟ රේඛාව අදින්න ඕන ළමයි චුට්ටක් මේ ශ්‍රේණි දෙක අතර පරතරයට වඩා මේ ශ්‍රේණි දෙක අතර පරතරය චුට්ටක් මොකක් වෙන්න ඕනේ? ඇයි පාෂණුයි බාමරුයි අතර පරතරය කියන්නේ 2යි 3යි අතර වෙනස මේකනේ ළමයි නේ මේකනේ මෙතන තියෙන්නේ ඊට පස්සේ බාමරුයි ලයිමානු අතර වෙනස කියන්නේ 1යි 2යි ඉතින් මේ වෙනසට වඩා මේ වෙනස ලොකුයි එහෙනම් පාෂන් බාම අතර පරතරයට වඩා පාෂන් ශ්‍රේණියයි බාම ශ්‍රේණියයි අතර පරතරයට වඩා බාම ශ්‍රේණියයි මම දැන් අඳින්න හදන ලයිමාන් ශ්‍රේණිය අතර පරතරය වැඩි වෙන්න ඕනේ. හරිනේ? මොකද මේ 2යි 3යි අතර පරතරයට වඩා 1යි 2යි අතර පරතරය වැඩි. එහෙනම් මම මේකට වඩා මේ පරතරයට වඩා චුට්ටක් වැඩි වෙන විදිහට අඳින්නම්. ඔන්න මම ඇඳා පළවෙනි රේඛාව. ඔයාලට පැහැදිලිව පේන්න ඕනේ මේ පරතරයට වඩා මේ පරතරය ලොකුයි කියලා. හොඳේ? හරි. දැන් ලයිමාන්ගේ පළවෙනි රේඛාව ඇඳ. ඔන්න දෙවෙනි රේඛාව ලැබෙන්නේ ළමයි. දෙකෙන් එකට වැටෙද්දි පළමු රේඛාව තුනෙන් එකට වැටෙද්දි තමයි දෙවන රේඛාව ලැබෙන්නේ. දෙවෙනි රේඛාවේ ශක්තිය මොකකට සමානද? දෙවෙනි රේඛාවේ ශක්තිය
माइक ऑफ කරගන්න ළමයි දෙවන මයික් ඔෆ් කරගන්න දෙවන රේඛාවේ ශක්තිය කියන්නේ මොකද්ද කියලා කියන්නේ දෙවන රේඛාවේ ශක්තිය කියලා කියන්නේ මොකද්ද ළමයි තුන්වෙනි ශක්ති මට්ටමේ ශක්තියයි පළමු වෙන ශක්ති මට්ටමේ ශක්තියයි අතර ශක්ති වෙනස මේ උස බලන්න මේ උස තමයි තුන්වෙනි ශක්ති මට්ටමේ ශක්තියයි පළමු ශක්ති මට්ටමේ ශක්තිය අතර ශක්ති වෙනස දැන් ඔයාලමට කියන්න පොඩි දෙයක් කියන්න මම දෙවන රේඛාව අඳිනකොට මොන පරතරයේද මෙතන කියන්න ඕනේ දෙවන රේඛාව අඳිනකොට මොන පරතරයේ තියලාද අඳින්නේ ලා මම ඒ වගේ පරතරයක් කලින් මාක් කරලා තියද බලන්න නැත්නම් මට කියන්න ගන්න පළවෙනි රේඛාවයි දෙවෙනි රේඛාවයි අතර පරතරය මම ගන්න ඕනේ මොකද්ද ඔව් අකුරක් දාලා නැහැ මෙන්න මේ වෙනස නේද නම් මම ඒක දාන්නම් කැපිටල් E දාන්න දුරයක් කරගන්න if දාන්න if දාන්න ළමයි ගන්න අඩිරූල ගන්න අරන් මෙන්න F පරතරය ගන්න ටක් ගාලා ඔන්න F පරතරය ඔන්න උදේ F පරතරය මෙන්න තිබ්බා පරතරේ ඇන්ද රේඛාව ඒක හැම පරතරයකටම වඩා ඒ පරතරේ ලොකු ඒටත් වඩා වැඩි ඩීටත් වඩා වැඩි මේ පරතරේ ලයිමාන්ගේ දෙවෙනි ටිකක් හරිද හරි ළමයි දැන් මම ලයිමාන්ගේ තුන්වෙනි රේඛාව දින හදන්න දැන් ළමයිට වැඩේ තේරෙන්න ඕනේ මෙන්න තුන්වෙනි රේඛාව ලැබෙන්නේ ඉතින් කීයේ කීයද ළමයි හතරෙන් එකට වැටෙනවා මොකද්ද පරතරේ මම කලින් ලකුණු කරපු පරතරයක් කියනද නැද්ද තියෙනවා පරතරේ තමයි මොකද්ද ළමයි D පරතරේනේ D හරි එහෙනම් මෙන්න එතනින් ගන්න D පරතරේ අඩිරූලට ඔන්න ගත්ත D පරතරේ ඔන්න D ඔන්න ඇන්ද D පරතරේ D පරතරේ තැන්දම වර්තනින් තැන්න ළමයි ලයිමාන්ගේ හතරවෙනි රේඛාව ඇදලා නතර කරමු අපි සාමාන්‍ය රේඛා හතරක් නේ අඳුරයි කියපු ප්‍රධාන වශයෙන් තව ලැබෙනවා දැන් මම කීපට මේ මුල් රේඛා හතර තමයි අපි අඳින්නේ ළමයි ඇන්දලා හතර රේඛාවයි තුන් රේඛාවේ පරතරේ ගත්තද හතර රේඛාව ඇන්දද ඕගොල්ලෝ ඔව් සර් මොකද්ද ළමයි පරතරේ බලන්න මෙන්න හතර රේඛාව ලැබෙන්නේ පහෙන් එකට වැටෙනකොට පහෙන් එකට වැටෙනකොට තමයි හතරේ රේඛාව ලැබුණේ එහෙනම් එම තුන්වෙනි රේඛාවයි හතරේ අතර පරතරය කියන්නේ ඒ පරතරය හොඳයි මෙන්න ළමයි ඒ පරතරය මම ගන්න ඕනේ මේ පරතරය මෙන්න ඒ තිබ්බා ඔන්න ඇඳ හරි ඔන්න ළමයි ප්‍රධාන රේඛා ශ්‍රේණිය තුන අපි ඇඳගත්ත ලස්සන විදිහට ලියන්න ලයිමාන් ශ්‍රේණියේ තියෙන්නේ ලයිමාන් ශ්‍රේණිය ඒකේ තියෙන්නේ ළමයි එයාලගේ මේ කියන්නේ කිරණ කලාපේ ගත්ත විද්‍යුත් චුම්බක තරංග වර්ණාවලිය ළමයි මේ රේඛාවල ශක්තිය සමාන වෙන්නේ විද්‍යුත් චුම්බක තරංග වර්ණාවලිය නම් පාරජම්බුල කිරණ කලාපය. ඒ නිසා විතර යටි ලියන්න පාරජම්බුල කිරණ කලාපය. බාමර් ශ්‍රේණිය දෘශ්‍ය කලාපේ ලයිමාන් ශ්‍රේණිය
පාරජම්බුල කිරණ කලාපය. හොඳේ. හරිද දැන් ඇඳලා ඉවරයිද ළමයි? හරි සර්. හරි. දැන් කවුරුත් ඒක ඇඳගත්ත දැන් තේරුණාද? ඕගලන්ට මේ වර්ණාවලියේ මම දැන් මේ වර්ණාවලිය අඳින හැටි ඔයාලට කියලා දුන්නේ. ශක්ති මට්ටම් ආකෘතිය යොදාගෙන වර්ණාවලිය අඳින හැටි කියලා දුන්නේ. හරි. දැන් මම මේ අහන ප්‍රශ්නට උත්තර දෙන්න ඕනේ. ළමයි මේ වර්ණාවලිය මේ ටික වර්ණාවලිය හොඳේ. මේ තියෙන්නේ මොකක්ද? මේ ශක්ති මට්ටම් ආකෘතිය. ඔයාලා මට කියන්න ඔය ශක්ති මට්ටම් ආකෘතියට අනුව නැත්නම් වර්ණාවලියට අනුව යම් ශ්‍රේණියක රේඛා අතර පරතරය යම් ශ්‍රේණියක රේඛා අතර පරතරය සංඛ්‍යාතය වැඩි වෙන දිශාවට මොකද වෙන්නේ? යම් ශ්‍රේණියක රේඛා අතර පරතරය සංඛ්‍යාතය වැඩි වෙන දිශාවට මොකද වෙන්නේ? හොඳට මං හොඳ සිංහල හොඳේ ළමයි සිංහල තේරුම් ගන්න. සිංහල තේරුම් ගන්න. මං අහන්නේ සංඛ්‍යාතය වැඩි වෙන දිශාවට යම් ශ්‍රේණියක රේඛා අතර පරතරයට මොකද වෙන්නේ කියලා. ගොඩාක් ළමයි කියනවා වැඩි වෙනවා කියලා. ඒ අතරතුර අඩු වෙනවා කියලා මොකද කිහිප දෙනෙක් ඉන්නවා. දැන් ඔයාලා මේක ඇන්දි. ඔයාලා තනියම ඇන්දි. නේ? මම ඔයාලගෙන් අහනවා සංඛ්‍යාතයේ වැඩි වෙන දිශාවට යම් ශ්‍රේණියක අනේ වචන වල ගරු කරා යම් ශ්‍රේණියක රේඛා අතර පරතරයට මොකද වෙන්නේ කියලා මම අහන්නේ ළමයි. ඔයාලා තෝරගන්න එහෙම කියනකොට මොකක් හරි ශ්‍රේණියක් තෝරගන්න. මොකද ශ්‍රේණිය? අපි තෝරගමු බාම ශ්‍රේණිය. ළමයි පොඩ්ඩක් බලන්නකො ළමයි. බාම ශ්‍රේණිය පොඩ්ඩක් බලන්න. මේ පරතරෙන් එන්න මොකද වෙන්නේ? පරතරෙන් එන්න මොකද වෙන්නේ? පේන්නේ දැස් පේන්නේ නැද්ද ළමයි? ඔයාලා මේ ඇන්දේ. යම් ශ්‍රේණියක රේඛා අතර පරතරය අඩු වෙනවනේ ළමයි. ඔයාලා මොකක්ද දන්නව හිතුවේ මේ ඊට වඩා ඩීට වඩා f වැඩි අන්න හිතුවේ නේද? මං ඇහුවේ යම් ශ්‍රේණියක හරි. ඔන්න දේ වර්ධව ගන්න එපා. ඊළඟ ප්‍රශ්නේ. දැන් අද මං මේක ලියන්න දෙන්නේ ප්‍රශ්නේ ලියන්නේ. හැබැයි ඕගොල්ලන්ට අද ඔය හයිඩ්‍රජන් වර්ණාවලිය MCQ පොඩ්ඩක් බලන්න. හොඳේ? ඔයාලට ඕන එකක් කරන්න පුළුවන්. මතක තියාගන්න. එහෙම උදාහරණ එහෙම. ඔයාලා නෝට් එක තාම ලිව්වේ නෑනේ ලියන්න දෙලා අපිට හරි. හැබැයි ඔයාලා අද හයිඩ්‍රජන් වර්ණාවලිය සම්බන්ධයෙන් අපු MCQ කරන්න කරන්න පුළුවන්. හරි ඊළඟේ යම් රේඛාවක ශක්තිය මගින් මොකද්ද ලබා දෙන්නේ? වර්ණාවලියේ යම් රේඛාවක ශක්තිය මගින් හයිඩ්‍රජන් පරමාණු වේකුමක් ලබා දෙනවා. වර්ණාවලියේ යම් රේඛාවක ශක්තිය මගින් හරි වර්ණාවලියේ යම් රේඛාවක ශක්තිය මගින් හයිඩ්‍රජන් පරමාණු වේකුමක් අදහස් නිරූපණය කරනවා. කියන වර්ණාවලියේ යම් රේඛාවක ශක්තිය මගින් මොකද්ද නිරූපණය කරන්නේ? මොකද්ද ලබා දෙන්නේ? ශක්ති මට්ටමක ශක්තියද ශක්ති මට්ටම් දෙකක් අතර ශක්ති වෙනසද නැහැ. ශක්ති මට්ටම් දෙකක් අතර ශක්ති වෙනස ලබා දෙනවා. ශක්ති මට්ටම් දෙකක් අතර ශක්ති වෙනස ලබා දෙනවා. ඊළඟ කතාව මොනවාද? පාෂන් බාම ශ්‍රේණිය අතර පරතරයට වඩා බාම ලයිමා මෙහෙම සංඛ්‍යාතයේ වැඩි වෙන දිශාවට
ශ්‍රේණිය අතර පරතරයට මොකද වෙන්නේ? සංඛ්‍යාතයේ වැඩි වෙන දිශාවට ශ්‍රේණිය අතර පරතරය මොකද වෙන්නේ? ඔව්. ඒක ඇස් දෙකට හොඳට පේනවා. සංඛ්‍යාතයේ වැඩි වෙන දිශාවට ශ්‍රේණිය අතර පරතරය මොකද වෙන්නේ? මේ පරතරයට වඩා මේ පරතරය ලොකු. හරි. ඔන්න ළමයි ලස්සන කතාවක් මම දැන් කියන්නේ. මෙහාලා. ඔන්න බලමුද? පාසන්ගේ 1 2 රේඛා අතර පරතරය සමානයි බාමර්ගේ 2 3 රේඛා අතර පරතරයට හේතුව පොඩි ළමයි මගෙන් අහනවා ඇයි පාසලුයි බාමරුයි අතර පරතරයට වඩා බාමරුයි ලයිමානුයි අතර පරතරය වැඩි වෙන්නේ? ඒකත් මම හේතුව කිව්වා. පාසන් බාමර් අතර පරතරය කියන්නේ 2යි 3යි මෙන්න මේ වෙනස. බාමර් ලයිමාන් අතර වෙනස කියන්නේ බාමර් ලයිමාන් අතර වෙනස කියලා කියන්නේ 1යි 2යි අතර මෙන්න මේ වෙනස. මේ වෙනසට වඩා මේ වෙනස ලොකුයි. ඒකයි මේකට වඩා මේක ලොකු කරේ. හරි. හරිනේ? ළමයි ඊළඟ කතාව. පාසන්ගේ 1යි 2යි අතර පරතරය බාමර්ගේ 2යි 3යි අතර පරතරය සමානයි ලයිමාන්ගේ නම් 3යි 4යි අතර පරතරයට සමානයි. දැක්කද? පාසන්ගේ 1යි 2 බාමර්ගේ 2යි 3ට ලයිමාන්ගේ නම් 3යි 4. රටාවක් එන්නේ. පාසන්ගේ සංඛ්‍යාත අඩුවකින් පටන්. පාසන්ගේ 1යි 2 බාමර්ගේ නම් 2යි 3 ලයිමාන්ගේ නම් 3යි 4. දැක්කද? හරි එකක් බලන්න. පාසන්ගේ 2යි 3 පාසන්ගේ 2යි 3යි රේඛාද පරතරය කියනවා මේ කියන්නේ. පාසන්ගේ 2යි 3යි රේඛා අතර පරතරය සමානයි බාමර්ගේ නම් මොකටද ළමයි? පාසන්ගේ 2යි 3 සමානයි බාමර්ගේ නම් මොකටද? 3යි 4ට පුළුවන් නම් කියන්නේ ලයිමාන්ගේ නම් කීයයි කී අතර වෙනසකද? බාමර් දැන් පාසන්ගේ 2යි 3 බාමර්ගේ නම් 3යි 4 ලයිමාන්ගේ නම් අපි තාම ඇදලා නැහැ ගයි. ලයිමාන්ගේ නම් කීයයි කී අතර වෙනසද? 4යි 5. ඔව් කතාව තේරුණාද ළමයි? මෙයාගේ 2යි 3 නැවතුනේ 3න්නේ 2යි 3 3යි 4 4යි 5. තා බලන්න. ඔන්න බලන්න ඊළඟට පාසන්ගේ 3යි 4 පාසන්ගේ 3යි C 3යි 4 3යි 4 නැවතුනේ 4 බාමර්ගේ මොකට සමානද? 4යි 5. 4යි 5ට සමානයි. 4යි 5ට ලයිමාන්ගේ නම් 5යි 6. දැක්කද රටාව? අන්න ළමයි කතන්දර ලස්සන දේවල්. 5යි 5 නෙමෙයි බුදුහාමි හොඳේ 5යි 6. හරි. මෙහෙම මම එක සැරේම අහනවා. බාමර්ගේ 2යි 3 බාමර්ගේ 2යි 3 බලන්නද කියන්නේ. බාමර්ගේ 2යි 3 ලයිමාන්ගේ මොකට සමානද? බාමර්ගේ 2යි 3 3යි 4. මොකට සමානද? බාමර්ගේ 2යි 3 2යි 3 2යි 3 3යි 4. හරි. ළමයි ඔන්න ඔය ටික තමයි අපි විස්තර කරලා ලියන්න ඕනේ. දැන් ඒක ලියන්න පටන් ගත්තොත් වෙලාව මදි වෙන්නේ. හරි. එහෙනම් හයිඩ්‍රජන් වර්ණාවලිය ලියන්න පැහැදිලි කරා. ඕකේ නෝට් එක තමයි ලියන්න දෙන්නේ. මම තව චූටි අන්තිම ප්‍රශ්නයක් අහන්න. ශක්තිය නැත්නම් සංඛ්‍යා වැඩිම රේඛා ශ්‍රේණිය මොකක්ද? සංඛ්‍යාතයේ ශක්තිය නැත්නම් සංඛ්‍යාතය නැත්නම් ශක්තිය වැඩිම රේඛා ශ්‍රේණිය පාසන්ද බාමර්ද ලයිමාන්ද තව රේඛා ශ්‍රේණි තිබිය හැකිද? මම කියන්නේ ශක්තිය නැත්නම් සංඛ්‍යාතයේ වැඩිම රේඛා ශ්‍රේණිය ලයිමාන් කියලා වල කියලාද කියන්න පුළුවන්. තව රේඛා ශ්‍රේණි තියෙන්න බැරිද? සංඛ්‍යාතයේ නැත්නම් ශක්තිය වැඩි තව රේඛා ශ්‍රේණි ළමයි දැනට හොයාගෙන නැද්ද?
දැනට හොයාගත්තේ ලයිමාන්ත නැත්නම් තව ඉස්සරහට හොයාගත්තොත් ලයිමාන්ට වඩා වැඩි සංඛ්‍යාතයක් වැඩි ශක්තියක් තියෙන රේඛා ශ්‍රේණියක් ලැබෙයිද? හොයාගන්න පුළුවන්කම ලැබෙයිද? මොකද ඔයාලා හිතන්නේ? ලයිමාන් ශ්‍රේණියට වඩා වැඩි ශක්තියක් තියෙන රේඛා ශ්‍රේණියක් තාම හොයාගෙන නැද්ද දන්නේ නැහැ. නේ? එහෙමද? ඔයාලට හිතෙන්නේ? නෑ, ඔයාලා කියන්නේ ලයිමාන්ට වඩා ශක්තිය වැඩි රේඛා ශ්‍රේණියක් නැහැ කියලා ඔයාලා කියන්නේ. එහෙමද ඔයාලා කියන්නේ? තාම හොයාගන්න නෙමෙයි, නැහැ කියලා ඔයාලා කියන්නේ. කොහෙන්ද හොයාගන්න බෑ කියලාද කියන්නේ? ලයිමාන්ට වඩා ශක්තියක් වැඩි ලයිමාන්ට වඩා වැඩි ශක්තියක් සහිත රේඛා ශ්‍රේණි තව හොයාගන්න බෑ කියලා ඔයාලා කියන්නේ. ඔයාලා කියන්නේ එහෙම? මොකද ළමයි කියන්නේ? අය නිසා අපිට දැන් හොයාගත්තේ නැත්නම් අපිට කියන්න අමාරුයි ළමයි. තව හොයාගන්න ඉඩ තියෙනවා නම් අපිට කියන්න අමාරුයි මේ ලයිමාන් තමයි ශක්තිය වැඩිම රේඛා ශ්‍රේණිය කියලා අපිට කියන්න අමාරුයි. තව තියෙනවද දන්නේ නැහැ. එහෙම කියන්න පුළුවන්ද? මං අහන්නේ. අන්න හරි. ලයිමාන් ලැබෙන්නේ n සමානයි 1ට වැටෙනකොට ළමයි. ඉතින් ළමයි තව වැටෙන්න පුළුවන් ආකාරයක් තියෙනවද ළමයි? තව මේ ඉලෙක්ට්‍රෝන වැටෙන්න පුළුවන් ආකාරයක් ඊට වඩා වැඩි ශක්තියක් දෙන විදියට 1ට වැටෙනකොට තව කොහාට වැටෙන්නේ? ඔළුවට තමයි වැටෙන්න තියෙන්නේ. ඔළුවට මේ නාස්ටියට තමයි වැටෙන්න තියෙන්නේ. එහෙම නෑ නාස්ටිය වැටෙන්නේ නැහැ කියලා බෝර් කිව්වේ. ඒ නිසා ළමයි ලයිමාන් තමයි ශක්තිය. හොඳයි ළමයි හරි. ලයිමාන් තමයි ශක්තිය වැඩිම රේඛා ශ්‍රේණිය. මොකද අපි එන් පටන් ගන්නේ ඔය බිඳුවෙන් නෙමෙයි n සමාන 1ෙන් තමයි අපි ප්‍රධාන ශක්ති මට්ටම් පටන් ගන්න. බිඳුව කියලා ශක්ති මට්ටමක් නැහැ. ඒ නිසා නම් තේරුම් ගන්න එහෙනම් තව දෙයක් අහන්න. සංඛ්‍යාතයේ අඩුම රේඛා ශ්‍රේණිය පාසන්ද නැත්නම් තවත් ඊට වඩා අඩු සංඛ්‍යාත අඩු ශක්ති සහිත රේඛා ශ්‍රේණි තිබිය හැකිද? සංඛ්‍යාතයේ ශක්තිය අඩුම රේඛා ශ්‍රේණිය පාසන්ද නැත්නම් ඊට වඩා අඩු ශක්ති සහිත ඒවා තව තියෙන්න පුළුවන්. ඔව් තියෙන්න පුළුවන් ළමයි. මොකද ඉහළ ශක්ති මට්ටම් කරා එල්බ ඉලෙක්ට්‍රෝන වලහගනද හතරවෙනි ශක්ති මට්ටමට පතිත වුණොත් හතරවෙනි ශක්ති මට්ටමට පතිත වුණොත් එතකොට ශ්‍රේණියක් හොයාගෙන දිනෝ ඒකේ නම තමයි බ්‍රැකට් ශ්‍රේණිය. බ්‍රැකට් ශ්‍රේණිය. ඒ බ්‍රැකට් ශ්‍රේණිය ලැබෙන්නේ බකට් නෙවෙයි. බ්‍රැකට් ශ්‍රේණිය ලැබෙන්නේ n සමානයි 4ට වැටෙනකොට. ළමයි තව එකක් හොයාගෙන තියෙනවා. n සමානයි 5ට වැටෙනකොට ඒ රේඛා ශ්‍රේණියත් ඒ කියලා තියෙන මොන ශ්‍රේණිය කියලා ඒකට කියන්නේ. n සමානයි 5ට වැටෙනකොට ලැබෙන රේඛා ශ්‍රේණියට කියන ළමයි ෆන් ශ්‍රේණිය. ෆන් ශ්‍රේණිය. අපි මේ අපිට මේ දීපු ශ්‍රේණි වලින් අඩුම සංඛ්‍යාතය සහිත රේඛා ශ්‍රේණිය බ්‍රැකට් ද ෆන්ද සංඛ්‍යාතයේ ශක්තිය අඩුම දැනට හොයාගත්තු ශ්‍රේණි වලින් රේඛා ශ්‍රේණි පහක් මම කියෝදේ ෆන් ශ්‍රේණිය බ්‍රැකට් ශ්‍රේණිය පාසන් ශ්‍රේණිය බාමර් ශ්‍රේණිය ලයිමාන් ශ්‍රේණිය ඒ පහ අතුරින් ශක්තිය නැත්නම් සංඛ්‍යාතය අඩුම රේඛා ශ්‍රේණිය වෙන්නේ ෆන් ශ්‍රේණිය. ඉතින් ළමයි එක මතක තියාගන්න මෙහෙමයි. ෆන් ගත්තම මොකෝ වෙන්නේ ළමයි? ඒ කාලේ ෆන් ගන්න ගියොත් මොකෝ වෙන්නේ? ලකුණු අඩු වෙලා ශක්තිය අඩු වෙලානේ බලය අඩු වෙලා නැත්තරම නැතිව. ඒ නිසා ෆන් ශ්‍රේණිය තමයි ශක්තිය සංඛ්‍යාතයේ අඩුම ලකුණු අඩුම වෙන්නේ ෆන් ශ්‍රේණියදී නේ. තේරුම් ගන්න. හරි. ඔන්න ඔය කතන්දර තමයි අපිට ලියන්න තියෙන්නේ. අපි ලියමු ලබන සතියේ. ඕගොල්ලන් අදම MCQ ප්‍රශ්න කරන්න. ඒ වගේම ඕගොල්ලන්ට තේරුණාද නැද්ද කියලා පොඩි මැසේජ් එකක් දාන්න WhatsApp එකට. හොඳට තේරුණා මදිද මට ඒක දැනගන්න. හොඳ ළමයි. ඒ නිසා අපි කොහොම හරි අපේ පන්තියේ ළමයි මම කිව්වේ එකයි කෙමිස්ට්‍රි වල ඒකට ගෙනියනවා. අනිවාර්යෙන්ම. ඒක තමයි මගේ අරමුණ. ඒකයි මම මෙච්චර අහන්නේ. ඒ වගේම තව දෙයක් මට ඕනේ මගේ පන්තියේ හැම ළමයෙක්ටම තේ විඥානෙන් දිනු ගන්න. ඒකයි මම හැම ළමයෙක්ගේම ප්‍රශ්න අහන්නේ හැම ළමයෙක්ටම කියන්නේ ඒකයි. හරිනේ? ඒ නිසා ඔයාලා මහන්සියලා වැඩ කරන්න. එතකොට කෙමිස්ට්‍රි වල ඒකට යන්න පුළුවන්. මේ තීරි පන්ති වලට විතරක් ඇති. හොඳේ ඇත්තම කතන්දරේ ඒක.